අයිබෝවන් සුදැසනක් ප්‍රාර්ථනා කරනවා නිදහස් දවස ඉරිදා දවස නිදහසේ ඔබ ගෙදර ඉන්න වෙලාව කියලා අපි විශ්වාස කරනවා සතියන්තයේ පුවත්පත්වල තොරතුරු ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ අද දවස 2021 අගෝස්තු මාසයේ 7 වෙනි ඉරිදා දිනය මුලින්ම අපි යනවා සතියග අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට අරුණ පුවත්පතේ මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවේ ජොනි එස්.එම්. රෝහිත පවිත්‍රාට ඇමති දූර පොහොට්ටුව නිර්දේශ කරයි. තොණ්ඩමන් විග්නේශ්වරන් හා අතවුල්ලාටත් තනතුරු කියලා තමයි සඳහන් කරන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේදී සිය දිස්ත්‍රික් නායකයින්ට කැබිනට් ඇමතිදුර ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත කියලත් එහි සඳහන් වෙනවා. ඉතින් මේ කියන සමහර නම් අහනකොට නම් ඉතින් ඔබටත් සමහර විට පොඩ්ඩක් ඇස් ඉහළ යන්නේ නැති මොනවද මේ කියන කතා කියලා. කොහොම නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවේ ජොනි එස්.එම්. රෝහිත පවිත්‍රාට ඇමති දූර කියලා තමයි සතියගරුණේ මුල්ම සිරස්තලය ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි යනවා තවත් ඡායාරූප ප්‍රවෘත්තියකට ගෝගම නික්ම යෑම. තාරුණ්‍යයෙන් ආරම්භ කරපු කාරණාව රටේ සමස්තය එකතු වුණා. මේ බොහොම අපූර්වට කතා කරන පින්තූරයක් තමයි තිබෙන්නේ. පුස්තකාලය පොත් එළියට රැගෙන අවස්ථාව බොහොම වියපත් මිනිස්සෙක් පොත් ගොඩක් අරගෙන එළියට එනවා ඒ ඡායාරූපය තුල හුඟක් දේවල් කියවෙනවා කියලා ඔබටත් හිතෙන්නට ඇති මට වගේම. ලේක් හවුස් ඉඩම සහ ගොඩනැගිල්ල සංචාරක හොටලයකට දීමට තීරණය කර නැහැ. ජනමාධ්‍ය අමාත්‍ය ලේකම්වරයා ඒ විදිහට කියනවා කියලා තමයි කියන්නේ. ජනාධිපතිවරයා මේ වගේ අදහසක් පළ කරා කියලා මීට දින ගණනාවකට ඉස්සර පුවත්පත්වල යම් තොරතුරක් වාර්තා වෙලා තිබුණා. මේ ඒ හා සම්බන්ධව අද දවසේ සතියග අරුණ කරන වාර්තාව. කුමාර ඇතුළු 14ක් අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ඉල්ලයි. අරගලයට නායකත්වය දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්නම් ඇතුළු තවත් පක්ෂ සමාජිකයින් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපති උපදෙස් ඉල්ලලා තියෙනවා කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ඒ සමගම අපි යන්නේ සූදානම් වෙනවා තවත් කාරණාවකට. IMF ණය දෙන්න සියලු පක්ෂවල එකඟතාවයක් ඉල්ලයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF ණය පහසුකම් ලබා ගැනීමට නම් අදාළ ණය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල අනුමැතිය අවශ්‍ය බවට වන කොන්දේසියක් මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට පනවා තිබෙනවා කියන කාරණාව තමයි මේ අලුත්ම තත්ත්වයේ IMF සමග කටයුතු කිරීමේදී එම ණය ලබා ගන්න කරන්න ඕන කාරණාව තමයි සියලු පක්ෂවල එකඟතාවයක් ඔවුන් ඉල්ලනවා කියන කාරණාව. රජය මගින් මහකන්නේට වල් හා කෘමිනාශක සහන මිලට ඉදිරි මහකන්නේ සඳහා අවශ්‍ය වල්නාශක සහ කෘමිනාශක රජය මගින් ආයනනය කර දිවෙන සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට සාධාරණ මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා කියන කාරණාවයි සතියගරුණ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරින් කියවෙන්නේ. හිටපු ජනපති අගමැති ඉවත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවාව කටයුතු කරලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සැකයක් තියෙනවලු ඒ විදිහට. හිටපු ජනපති හා අගමැති ඉවත් කර ආණ්ඩුව පෙරලීමට රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවා කටයුතු කළ බවට සැකයක් පවතින්නේ ඇයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමාවෙන්න මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට දැනුම් දීලා තියෙනවා කියන කාරණාව තමයි ඒ විදිහට කියවෙන්නේ. සතියගරුණ පුවත්පතේ ඇතුළු පිටු කිහිපයටත් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඔන්න මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි කිරීමෙන් අමතර කෝටි 3ක් මාසයකට වැය වෙනවා කියලා සිරස්තලයකුත් එක්ක ලිපියක් සඳහන් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන ලබා දීමට ගෙන ඇති තීරණ හේතු වෙන ඒ සඳහා පසුගිය මාසයේදී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි 3කට අධික බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරනවා කියලා තමයි කියන්නේ මේ ලිපියෙන්. වරින් වර ඉන්ධන මිල ගණන් වැඩි වුවද හිටපු මුදල් නැමැති බැසිරාජ පක්ෂගේ තීරණය මත මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දීමනාව ලබා දුන්නේ ජනවාරි මාසයේ පැවති මිල ගණන් අනුවයි. ඒ අනුව මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලීටරයක් වෙනුවෙන් ගෙවන ලද මුදල රුපියල් 120කි. දවසට හරියට වේලක් දෙකක් කාගන්න බැරි මිනිස්සුත් ඉන්ධනවලට වැඩි මුදලක් ගෙවලා Tamanගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නකොට മന്ത്രിවරුන්ට ඔන්න ඔහොම තමයි සැලකිලි. පවුල් දහසක් තවමත් නායම්
අවදානම් තැන්වල මේ තවත් සිරස්තලයක් මේ දවස්වල තිබෙන අයහපත් කාලගුණයත් එක්ක මෙවන් තොරතුරු ගණනාවක් පුවත්පත්වල වාර්තා වෙනවා. මධ්‍යම කඳුකරේ නායම් අවදානම් ස්ථානවල තවවත් පවුල් 10000ක් පමණ පදිංචි සිටින බව ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන ප්‍රකාශ කරයි කියන කාරණාවයි මේ විදිහට කියන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන ලිපි අතර අද දවසේදී සම්පූර්ණ පිටුවක් පුරා තිබෙනවා පාතාලයේ മന്ത്രി ඝාතන ආරම්භති කියන සිරස්තලයත් එක්ක කොටිකාවත්ත ප්‍රාදේශීය මන්ත්‍රී කරාටි ධම්මිකගේ ඥාතියෙක් හරක් කටාගේ ගෝලයේ උසාවියටත් පැන වෙඩි තියති. පසුගිය දින කිහිපයේදීම පාතාලය හා සම්බන්ධ කාරණාවන් වෙඩි තැබීම් ගණනාවක් වාර්තා වෙමින් පවතිනවා. මේ වෙනකොටත් මේවා හා සම්බන්ධ කරුණු කාරණාත් එක්ක සකසපු විශේෂ ලිපියක් තමයි අද දවසේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ දවස්වල ටිකක් කතාබහට ලඟ වෙන තවත් කාරණාවක් තමයි යුවන් වැන් 5 නෞකාව පිළිබඳව. මේ පිළිබඳව අද දවසේදීත් අරුණ පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. ඉන්දියාව මූදේ එළු ෆයිබර් ඔප්ටික් කේබල් බලන්න එන චීන නැව කියලා තමයි මේ ලිපිය පටන් ගන්නෙ. චීන නාවික හමුදාවට අයත් පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාව හම්බන්තොට වරායට දින කිහිපයකට ගොඩ බසින බව ආරංචි මාර්ග පවසයි. යුවන් වැන් 5 නම් මේ පරීක්ෂණ යාත්‍රාව හම්බන්තොට වරායේ අගෝස්තු 11 වෙනිදා ඉඳලා 17 වෙනිදා දක්වා නවතා තැබීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය දීලා තියෙනවා කියලා කියනවා. මේ විදිහට අනුමැති දීමත් එක්කම ඉන්දියාව මේ පිළිබඳව ආරම්භයේ පටන්ම කනස්සල්ලෙන් තමයි කතා බහ කරේ. තොරතුරු කිව්වේ ඒ පිළිබඳව විවිධ අදහස් පළ කිරීම සිදු වෙනවා. කොහොම නමුත් මේක මේ රාජතාන්ත්‍රික මට්ටමේ යම් යම් කරුණු කාරණා බොහොමයක් ප්‍රකාශ කරන සිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. ඉන්දියාව යුවන් වැන් 5 පිළිබඳව කෙතරම් කලබල වී ඇත්තේ ඇයි? මේට හේතුව ඉන්දියානු සාගරයේ විකාශය වන භූදේශපාලන ගතිකතාවයන්ය ලෝකයේ ආර්ථික බලය ආසියානු කලාපයේ සතු වීගෙන යන අවස්ථාවක චීනය සහ ඉන්දියාවේ ආර්ථික බලයේ පෙරගමන් කරුවන් වෙලා ඉන්නවා. අන්න ඒ කාරණාවත් එක්ක තමයි මේ රටවල් දෙක අතර තියෙන කාරණාව හරහා ලංකාව අතරමැදියෙක් බවට පත් වෙනවා. මොකද හම්බන්තොටට මේ නැව පැමිණීමත් එක්ක හරියට ගිරියට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ තත්යකට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. ඒ අතරතුර දැන් ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරනකොට පෝලිං දැන් අඩු වෙලා තිබෙන්නේ. QR පෝලිමක වරුවක් කියලා අද දවසේදී සම්පූර්ණ ලිපියක් පළ කරනවා අරුණ පුවත්පත. දැන් වෙනදා වගේ තෙල් පෝලිම් නැහැ. QR කේතේ අනුසතු වුණොත් තෙල් ගහලා ඉවරයි කියලා මේ කාරණාව සම්බන්ධ තොරතුරු බොහොමයකුත් එක්ක ඡායාරූප ගණනාවකුත් එක්ක අද දවසේදී QR පෝලිමක වරුවක් නමින් විශේෂ ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔය සියලු දේවල් අතර අල් කයිඩා නායකයා සොයාගෙන හොරෙන්ම ආ මිෂයිලය බිල් ලාඩන්ගේ අනුප්‍රාප්තිකයා පරලොව වූ ඇමරිකානු සුපිරි මෙහෙයුම පිළිබඳව අද දවසේදී අරුණ පුවත්පතේ විශේෂ ලිපියක් තිබෙනවා. අල් සවාරි පසුපස CIA අවුරුදු 21ක් සවාරි ගැහුවා කියලත් ඒ අතරතුර කියවෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම අල් කයිඩා සංවිධානය කියනකොට අපිට එකවරටම මතකයට එන්නේ සිහියට එන්නේ ඔසාමා බින් ලාඩන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේට ඒ වගේම පෙන්ටගනයට එල්ල කරපු ප්‍රහාරයත් එක්ක ඒක කොයිතරම් බිහිසුණු ප්‍රහාරයක්ද කියලා අපි දැනගත්තා දැක්කා. කොහොම නමුත් බින් ලාඩන්වත් ඝාතනය කරා. ඒ පිළිබඳවත් ලොකු කතන්දර ගොඩක් තියෙනවා. දැන් ඔහුගේ ඊළඟ නායකයාගේ ප්‍රහාරය අයිමාන් අල් සවාරි මරා දැමුණු ආකාරය පිළිබඳව විශේෂ ලිපියක් තමයි මේ සකස් කරලා තිබෙන්නේ. ඔහු ඝාතනය වුණු තැන, ඒ වගේම ඔහු අල් සවාරි බින් ලාඩන් සමග ඉන්න ඡායාරූප මේ ආදී දේවල් ගොඩක් එක්ක මේක ඩ්‍රෝන ප්‍රහාරයක් විදිහට තමයි මේ ප්‍රහාරය එල්ලුනේ. ඩ්‍රෝන යානාවකින් ආපු මිසයිලයක් විදිහට. හැබැයි මේ අවස්ථාවේදී සඳහන් වෙන කරුණු අනුව මේ ත්‍රස්ත නායකයා තමන්ගේ බෙරිඳයි දරුවයි එක්ක දියණියත් එක්ක උඩුමහලේ ඉන්නකොට සඳුළුතලයේ ඉන්න වෙලාවක තමයි ආගම සීකිරීමෙන් පස්සේ වෙලාවක මේ ප්‍රහාරය එල්ලලා තිබෙන්නේ. හැබැයි ඒ කිසි කෙනෙකුට හානියක් සිද්ධ වෙලා නැහැ. හරියටම මේ ත්‍රස්ත නායකයාව විතරක් ඉලක්ක කරගෙන තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. විශේෂයෙන්ම මේ පිපිරීමක් නෙවෙයි, මෙය කැපීමකින් සිදුවන ප්‍රහාරයක් විදිහට තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබෙන්නේ. ඒ අනුව සල්ලාවාරි මැරුවේ කපලා කියලා සිරස්තලයකුත් මේ ලිපිය තුලම සඳහන් වෙනවා. කොහොම නමුත් මේ දුරස්ථ පාලකින් ක්‍රියා කරන ඩ්‍රෝන යාත්‍රාවකින් ආපු මේ මිසයිල් එක පිපුරන එකක් නෙවෙයි, යම් කැපීමක් සිදු කරලා ඔහුගේ හිස කැපිලා මරණයටපත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දැති තල සහිත මිසයිල් එකක් තමයි මේ විදිහට ප්‍රහාරය එල්ල කරලා තිබෙන්නේ.
ඔන්න ඔහොම තමයි මේ ලිපියේ තොරතුරු අන්තර්ගත වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම ත්‍රස්ත නායකයෙකුගේ මරණය සම්බන්ධයෙන්. අපි යනවා දැන් සිළුමිණ පුවත්පතට අවධානය යොමු කරන්නට. සිළුමිණ පුවත්පතේ මුල්ම සිරස්තල අතර හැංගුණු ඩොලර් එළියට ගන්න මාසයක සහන කාලයක්. ඒකයි ඔය දකින්නේ ජනතාව සන්තකයේ ඇති විවිධාකාරයෙන් උපයාගත් මෙතෙක් අනාවරණය කළ ඩොලර් පවුම් ඇතුළු විදේශ මුදල් නීතිමය බාධාවකින් තොරව බැංකුගත කිරීම සඳහා දින 30ක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. ඕනෑම ප්‍රමාණයක විදේශ මුදල් බැංකු ගිණුම් ගත කිරීම සඳහා වූ මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 5 වෙනිදා යොමු කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අනුව විදේශ රැකියාව මගින් සංචාරක ව්‍යාපාරයෙන් නියැලීම ඇතුළු විවිධ ක්‍රමවේදයන් එක්ක විදේශ මුදල් තමන් ළඟ තියෙනවා නම් මාසක සහන කාලය ඇතුළත බැංකුවකට යොමු කරන්නට ජනතාවට ඉඩකඩක් තිබෙනවා කියලා මෙහි සඳහන් වෙනවා. මේ ක්‍රමවේදය යටතේ මේ මුදල් හිමිකරුවන්ගේ අවශ්‍යතාවය මත නේවාසික විදේශ මුදල් RFC කියලා අපි කියන්නේ අයුරින් හෝ නොයසේ නම් රුපියල් ලෙසද මාරු කර බැංකුගත කිරීමට හෝ අවස්ථාව හිමි වෙනවා කියලා තමයි කියන්නේ. ඉකුත් සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හමුවේදී ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් කළ යෝජනාවක් අනුව රජය මේ තීරණය ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. මාසක සහන කාලයේ නිමාවෙන් පසුව තමන් සන්තකයේ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් 10000ක් පමණ බවට වන නීතිය නැවත බල ගන්වනු ඇත. ඔය විදිහ තමයි හැංගුණු ඩොලර් එළියට ගන්න මාසයක සහන කාලයක් ලබා දීලා තියෙන්නේ. විගණන පනතින් මුදල් අවභාවිතයට වැට. මේ තවත් සිරස්තලයක් සිළුමිණ පුවත්පතෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයත් සමගම විගණන පනත බලාත්මක වන බැවින් ඒ සමගම සියලුම මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද විගණනයට යටත් වන බව විදේශ රැකියාව සහ කම්කරු ඇමති මනුෂ නානායක්කාර ප්‍රකාශ කරා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටත් වඩා මේ පනතින් බලය හිමි වන බව පෙන්වා දුන් ඇමතිවරයා පැවසුවේ නව තාක්ෂණයත් සමග මේ පනත බලාත්මක කරනු ලබන බව. විගණන පනතින් මුදල් අවභාවිතයට වැටමදින්න යනවයි කියන කාරණාවයි. ගාලු මුවදර අරගලකරුවන්ගේ සමු ගැනීම පිළිබඳව ඡායාරූපයක් අපි ඔබට අරුණ පුවත්පතෙනුත් ඉදිරිපත් කරා. සිළුමිණ පුවත්පතත් අද දවසේදී ඒ වගේම ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. ගාලු අරගලකරුවන් ගාලු මුවදරට සමු දෙමින් කියන සිරස්තලයත් එක්ක. ඉකුත් අගෝස්තු 5 වෙනිදා දිනට දින 119ක් සම්පූර්ණ වූ ගාලු මුවදර අරගල භූමියේ කඳවුරු බැඳගත් විශාල පිරිසක් දැන් සිය බඩු බාරයේ නැවත රැගෙන යමින් මේ ගාලු මුවදරට සමු දෙනවයි කියන කාරණාවත් එක්කයි මේ ඡායාරූපය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මෙහි සඳහන් වෙනවා මේ වසර 1803 දී ගාලු මුවදර පිටිය සුසාන භූමියක් ලෙස ප්‍රකාශනපත් කර තිබුණු අතර 1820 දීම භූමිය තුරක තරග පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී නම් 1856 දී ගාලු මුවදර පිටිය විවේක සහ ක්‍රීඩා ස්ථානයක් ලෙස ප්‍රකාශනපත් වූ අතර මේ දක්වා බලපැවැත්ුණා කියලා තමයි කියන්නේ. ගාලු මුවදර පිටිය අක්කර 12කින් පමණ සමන්විත වෙන භූමි භාගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම නමුත් සමා වෙන්න මෑත කාලීනව. ඒ කියන්නේ මේ වෙනකොට අද දක්වා මේක මේ කියන විදිහටම දින 119ක් අරගල භූමියක් බවට පත් වෙලා තිබුණා. වගා භූමියක් බවටත් පත් වෙලා තිබුණා. දිවා රෑ අරගලකරුවන් නවාතැන් ගත්ත භූමියක් බවට තමයි පත් වෙලා තිබුණේ. රටේ මහ ජනතාව වැඩි පිරිසක් එකවර එකතු වුණු සුවිශේෂීම භූමියක් බවට පත් උනේ මේ අරගල භූමිය. රටේ නායකයින් වෙනස් කරන්නට පවා හඬ නගපු තැනක් විදියට තමයි වර්තමානයේදී මේ ගාලු මුවදර පිටිය අපිට හඳුන්වන්නට ඉඩකඩක් තියෙන්නේ. ජවිපේ සර්වපාක්ෂික ක්‍රමය පිළිගන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළ නමුත් ඒ සම්බන්ධව අවධානය යොමු නොකිරීම නිසා එය අසාර්ථක වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා කියලා තමයි කියන්නේ. තම පක්ෂ යෝජනා කළේ කතානායකයා ජනාධිපති යුතු බවත් සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වන පක්ෂවල කැමැත්තෙන් අග්‍රාමාත්‍යවරයා තෝරාගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා කියලා තමයි කියන්නේ. එයතුතුරේදී වැස්ස 10 තෙක් කියලා තොරතුරක් වාර්තා කරනවා සිළුමිණ පුවත්පත. වර්ෂා තත්ත්වය දිවෙන පුරා බලපවත්වා ඇති අයහපත් කාලගුණ තත්ත්වය එළඹෙන 10 වෙනිදා බදාදා දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න සිළුමිණට ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. නිර්දිග මෝසම් සක්‍රිය වී ඇති හේයින් අධික වර්ෂාව ටික දිනක් පවතින බව පෙන්වා දුන්නේ. මහතා පැවසුවේ බස්නාහිර පළාතේ වැසි තත්ත්වය පහව යමින් තිබෙන බවයි. බස්නාහිර පළාතට නම් වැසි තත්ත්වය
දැන් 5 වෙමින් තියෙනවා කියලා කාල ගුණංශ කියනකොට රටේ අනිත් ප්‍රදේශවලට එළඹෙන බදාදා දිනේ දක්වා 10 වෙනිදා දක්වාම මේ වැසිබර කාල ගුණය තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා ඉතින් නායම් සහ කඳු කඩා වැටීම් ඒත් එක්කම ජල ගැලීම් තිබෙන පැතිවල අය ටිකක් වැඩිපුර සංවේදීව සූදානමින් ඉන්න කියන කාරණාව කියන්න සිද්ධ වෙනවා. කතරගම පාදයාත්‍රාවට ජනපතිගෙන් පහසුකම්. කතරගම ඇසළ උත්සවය සඳහා පාදයාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව ලබා දෙන්නටත් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නටත් ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් ටික ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විදිහට ලක්ෂ 21ක පමණ මුදලක් වෙන් කරලා තියෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. වාර්ෂික වැසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් 30000කට අධික පිරිසක් ඔකඳ ඉඳලා පාගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවාගෙන කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ ඉඳන්ම සිදුවුණු දෙයක්. පාදයාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණ පාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස අමරසිංහ විසින් ජනාධිපතිතුමාව දැනුවත් කිරීමෙන් පස්සේ ඊට අදාළ පහසුකම් ටික සලසා දෙන්නට කටයුතු කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් මුලදී 2022 අයවැය සංශෝධිත පනත් කෙටුම්පත සැප්තැම්බර් මාස මුල් සතියේදී මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. එමෙන්ම 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද අගෝස්තු මාස 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. පසුගිය නව සභාවාරය ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 වෙනිදා සිදු කිරීමට නියමිත අතර විවාද අවසානයේදී ඡන්ද විමසීමක් නොපැවැත්වේ කියලා තමයි සටහන් වෙන්නේ. පාතාල වෙඩි තැබීමෙන් දෙමසකදී 23ක් මරුට. පාතාලයේ ප්‍රචණ්ඩත්වය බොහොම වැඩි වෙලා තිබෙනවා. පසුගිය දෙමසකට ආසන්න කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසක සිදු කළ මිනිස් ඝාතන සංඛ්‍යාව 23කි. මේ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයක් මගින් විමර්ශනය කිරීමට කටයුතු යොදලා තියෙනවා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. පොහොර සමාගමේ කෝටි 5ක පාඩුවක්. ලංකා පොහොර සමාගම විසින් සහනාධාර පොහොර තොග නිසි කළමනාකරණයෙන් යුතුව බෙදා හැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් රජයට රුපියල් 5 කෝටි 38 ලක්ෂ 14600ක පාඩුවක් සිදු වෙලා තිබෙනවා කියලා ජාතික විගණන කාර්යාලය මගින් ලංකා පොහොර සමාගම සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි මේ තොරතුරු තුලින් තවදුරටත් කියලා තියෙන්නේ. වහලයක් කඩාගෙන නිවසට වැටුණු කොටියාගේ කතාව කියලා අපි ඊයේ දවසේදී පුවත්පත් ආශ්‍රයෙන් මේ පිළිබඳව තොරතුරු කිව්වා. බල්ලන් අල්ලන්න ආපු කොටියෙක් වහලෙන් වහලට පැනගෙන යනකොට එක වහලයක් කඩාගෙන ගියක් ඇතුළට වැටිලා ඒ හා සිදු වුණු අකරතැබ්බියත් එක්ක මේ සතාව නිර්වින්දනය කරලා වනජීවියෙකෙන් ගෙන යාම දක්වා වූ කතාව සම්පූර්ණ ලිපියක් විදිහට අද දවසේදී සිළුමිණ පුවත්පතේදී ඔබට කියවා ගන්න ඉඩකඩ තියෙනවා. බවිදිර තමයි අද දවසේදී සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි යන අතුල් පිටු කිහිපයකටත් තොරතුරු කතා කරන්නට විශේෂයෙන්ම මෙන්න මේ කාරණාව උපුටා ගත යුතු වෙනවා. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් නැතිව කරන කටයුතුත් එක්ක සිදු වෙලා තිබෙන අකටයුත්තක් පිළිබඳවයි විශේෂයෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධව මේ කාරණාව අපි අවස්ථා කිහිපයකදී කතා බහ කළා. අද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් ගැන කටයුතු කරන්නේ නැහැ. ලෝක කනිෂ්ඨ මල් ක්‍රීඩා ශූරතාවලට යන්න අපේ දරුවන්ට වීසා ලැබිලා තියෙන්නේ ජූනි 28 වෙනිදා. තරඟය පටන් ගන්න අගෝස්තු 1 වෙනිදා. මේ දේවල් වලට මැදිහත් වෙලා වැඩ කරලා දෙන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්න ඕන. එතුමා පොදු රාජ්‍ය ක්‍රීඩා වලට ගිහින් ඒ වගේම අරගෙන කටයුතු කරන්න කෙනෙක් ඒ වගකීම අරගෙන කටයුතු කරන්න කෙනෙක් ඉඳලා නැහැ. ක්‍රීඩා අධ්‍යක්ෂක විජේරත්නට ඒ ගැන බලන්න කිව්වම එයා කිව්වලු අද සෙනසුරාදා නිවාඩු මම විවේකයෙන් ඉන්න දවස කියලා. මෙන්න අපේ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ තත්වය. ওই විදිහට තමයි මේ ලිපියේ තොරතුරු වාර්තා කරන්නේ. බොහොම ඛේදනීය කාරණාවක්. මේ නිලධාරීන්ට ලොකු පඩි දෙන්නේ, මේ ලොකු අවස්ථාවන් ලබා දීලා තියෙන්නේ, ඔවුන්ට පහසුකම් ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව වෙනුවෙන්, මේ තරුණයන් වෙනුවෙන් කටයුතු කරන්න. නමුත් සිදු වෙලා තිබෙන්නේ ඔවුන් නිමාඩු පාඩුව දවස ගත කරන එක. කොලොම්බියාවේ ආරම්භ වූ 20න් 15 ලෝක මල්ල ක්‍රීඩා තරඟාවලියට සුසුකම් ලැබූ ක්‍රීඩකයන්ට අත්තු ඛේද ජනක ඉරණම ඒ විදිහට අද දවසේ සටහන් කරන්න තියෙනවා සිළුමිණ පුවත්පත. කාන්තා මීටර 400 අවසන් පූර්ව වටේට සුසුකම ලැබීමට සම්මත් වූ තරුෂි මූලික වටේ තෙවනි තරඟයේ සිව්වන ස්ථාන හිමි කරගත්තේ තප්පර 54.13කින් කියන කාල වාර්තාවක් පිළිබඳව මෙහි සටහන් කරලා තියෙනවා. කොමනොත් මේ හැමදෙනාම
මේ විදිහට ජයග්‍රහණ කරා යන්නට හරි මේ විදිහට සහභාගී වෙන්නට හරි ගිහිලා තියෙන බොහොම දුෂ්කරතා මැද්දේ කියන කාරණාව තමයි මේ ලිපියෙන් කියන්නේ. ගුවන් ටිකට් ප්‍රමාදයේ හේතුවෙන් තරුසිට මීටර 800 ඉසව්ව අහිමි වුණා කියන කාරණාවත් සඳහන් කරනවා. ඔන්න తত্ত্বය රටේ පාලකයින්ගේ ඉඳලා නිලධාරීන් දක්වා සිදුවෙන්නා වූ අකටයුතුකම් එක්ක අවසානයේ රටටයි මේ සියලු පාඩු ටික සිද්ධ වෙන්නේ. අද තව ටිකක් හොඳ ලිපියක් තිබෙනවා. මනසුව කියන ශීර්ෂයත් එක්ක ඉදිරිපත් කරන විශේෂ ලිපියක්. ලට්ට ලොට්ට එකතු කිරීමත් මානසික රෝගයක්. සමහරුන්ට රෝග තියෙනවද කියලා දන්නේ නැහැනේ. මානසික රෝග කියන්නේ තන්නේ ඒ වගේ දෙයක් තමයි හුඟක් වෙලාවට දන්නේ නැහැ ඒක රෝගයක්ද කියලා. අනවශ්‍ය දේවල් හුඟක් එකතු කරගෙන තිබීම, ඒ දේවල් ඉවත් කරන්නේ නැති එක, ඒ වගේ කියන කාරණාවල් මානසික ප්‍රශ්නයක්, රෝගයක් ප්‍රතිකාර ලබාගෙන, උපදෙස් ලබාගෙන ඒයින් අත් මිදෙන්නට පුළුවන් කියන කාරණාව මේ ලිපියෙන් ඉතා හොඳින් පැහැදිලිව කියනවා. මේ සකසුරුවම හා එකතු කිරීමේ විනෝදාංශ සම පටලවා ගන්න ඕන කාරණාවක් නෙවෙයි කියන එකත් මෙහි උපුටා දැක්වීම කිහිපයක සඳහන් කරලා තියෙනවා. සමහර විට මේවා මේ අපිට අතට අහු වෙන බඩු භාණ්ඩ විතරක් නෙවෙයි, ඔබේ පරිගණකයේ සහ ඊමේල් ගිණුමේ පවා මෙවැනි වැඩකට නැති දේවල් ගොඩාක් තියාගෙන ඉන්නවා නම් සමහර විට ඒකත් පොඩ්ඩක් ඔයාලා බලන්න ඕන සහ මනස පිළිබඳව හිතන්න ඕන කාරණාවක් බවට පත් වේවි. ඒක නිසා ලට්ට ලොට්ට එකතු කිරීම මොන යම් හෝ ආකාරයකට එක්තරා පැත්තකින් එක මානසික ප්‍රශ්නකාරී තත්ත්වයක් කියලා තමයි කියන්නේ. රටමනින්න දෙපාර්තමේන්තුවට දැන් අවුරුදු 222ක් ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැන සකස් කරපු තවත් විශේෂ වාර්තාවක් තිබෙනවා දවසේ සිළුමිණ පුවත්පත තුල. ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් රටවල වැඩ බලන ලේකම් සිට විලියම් බොයිඩ් ගාල්ලේදී අත්සන් කළ ප්‍රකාශනයක් මගින් කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මිලින්දෝරු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ රාජකාරී තත්ත්වයන්, ගැමියන් සහ මිනින්දෝරුවන් කොයිතරම් සමාජගත වුණාද කිව්වොත් ගමේ පන්සලේ පෙරහැරේ මුලින්ම ගමන් කළේ මිනින්දෝරු කෝලමයි කියලා මේ සඳහන් වෙනවා. ඒත් එක්කම ගම්බිම් මැණිම් සදා දුර පැහැර ගිය මිනින්දෝරුවා ලැබුම් ගත්තේ ගම්බද ප්‍රදේශවල ඝන වනාන්තරවල වන අතර සුප්‍රකට මිනින්දෝරු කූඩාරම අනිවාර්යෙන් මේ ස්ථානගත වූයේ ඇලක් දොලක් අසබඩයි. මෙරට මුල්ම කාන්තා මිනින්දෝරු කණ්ඩායම බදවාගෙන ඇත්තේ 1980 දී. ඔන්න ඔය වගේ වැදගත් බොහොම ඉතිහාසගත කාරණා ගොඩක් එක්ක මිනින්දෝරු දෙපාර්තමේන්තුවට සමාවෙන්න අවුරුදු 222ක් සම්පූර්ණයි කියන කාරණාව අද දවසේ සිළුමිණ පුවත්පතෙන් වටිනා ලිපියකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය විදිහට තමයි අද දවසේ අපිට සිළුමිණ පුවත්පතේ අතුල් පිටුවල තොරතුරුත් ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඒත් එක්කම අපි අවසාන වශයෙන් තෝරා ගන්නවා අද දවසේදී මේකත් මේ අපි ටික දවසක ඉඳන් කියන කාරණාවක් පුවත්පත් ආශ්‍රයෙන් ජනතාවට කුණුමාඩු ගිලන මාෆියාවේ ඇතුල් පැත්ත කියලා විශේෂ ලිපියක් අද දවසේදී සිළුමිණ ඉදිරිපත් කරනවා. කන්ටේනර් ගණනාවක් තබාගෙන තිබීම සහ මේකට හේතුණු කරුණු කාරණා පිළිබඳව අපි පහුගිය දවස්වල කතා බහ කළා. මේත් ඒ වගේම කතාවක් තොරතුරු බොහොමයක් තියෙන. කන්ටේනර් බහලුම් 4ක මසුන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදන අංගණයේදී බලධාරීන් ඉදිරියේ සත්ව ආහාර බවට පත් කරයි. මිලියන 200ක් අත යටින්දී ජනතාවට කුණුමාළු කැව්වේ මෙහෙමයි. ජනවාරි මාසයේදී කාර්මික දෝෂයට ලක්වීමෙන් විදුලි විසන්දු කෛලාස් නෞකාවේ තිබූ මාළු බහලුම් 102ක් සමග ශ්‍රී ලංකාව වරායට පැමිණෙයි. මේ කාරණාව පිළිබඳව අපි යම් දුරකට ඔබත් එක්ක කතා කරා දවසේදී මෙහි සම්පූර්ණ විස්තරයක් තිබෙනවා. කියවලා බැලුවොත් වටේ සමහර විට ඔබටත් පහුගිය දවස්වල මේවා භාවිතයට ගන්න උනාද දන්නේ නැහැ. මිලියන 200ක් අත යටින් දීලා තමයි ජනතාවට කුණුමාළු කවවලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යනවා. ඉන් අනතුරුව අද දවසේදී සතියන්ත පුවත්පත්වල තවත් තොරතුරු ඔබට කියන්නට සූදානම් සියත පත්තරය තුලින්. තවක් අපි ඔබ මුණ ගැහෙනවා මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අද දවසේ සතියන්ත පුවත්පත් වලින්. මව්බිම පුවත්පත ඉදිරිපත් කරන ප්‍රධානම සිරස්තලය සර්වපාක්ෂික ආණ්ඩුවට ඇමති ධූර 30ක් දීමනාව වැටුපයි වාහනයකුයි පමණයි. ඒ විදිහට තමයි සිරස්තල ඉදිරිපත් කරන්නේ. අපි අතුල් පිටුවට ගිහලා තව ටිකක්
තොරතුරු කතා බහ කළොත් එහෙම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වන සාකච්ඡාව අවසන් වූවාම 30 දෙනෙකුගෙන් සමන්විත මැතිරි මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡා ඉදිරි දෙසතිය තුළ අවසන් වන බව ඇමති මණ්ඩල ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඉරිදා මව්බිමට වාර්තා වුණා කියලා කියනවා. මේ වන විට ඇමති දුර 18 දෙනෙකුට ලබා දී ඇති අතර දැනට පවතින සාකච්ඡාවලින් අනතුරුව තවත් 12 දෙනෙකුට ඇමති තනතුරු ලබා දීමට නියමිත වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. තවදුරටත් ඒ පිළිබඳව ගොඩක් තොරතුරු තිබෙනවා. කෙටි විස්තරයක් කිව්වොත් ඒ විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවට ඇමති දූර 30ක්. තෙල් සංස්ථාව පාඩු ලැබූ හේතු 8ක් ඇමති හෙළි කරයි. ඔන්න විශේෂ බාර අමාත්‍යවරයා තෙල් සංස්ථාව පාඩු ලබන්න හේතු වෙන කාරණාවන් පිළිබඳව කරුණු 8ක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු ලැබීමට හේතු 8ක් සඳහන් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිඩයක් නිකුත් කර තිබේ. වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම එක් හේතුවක් බව සඳහන් වෙනවා. වසර ගණනාවක්ම සහන මිලකට නිෂ්පාදනයන් තෙල් ලබා දීම තමයි ප්‍රධාන හේතුවක් කියලා කියන්නේ. ඒ වගේම රුපියල් අප්‍රමාණ වීම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අයවිතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ ලංකා විදුලි බල මණ්ඩලය අයවිතු මුදල රුපියල් බිලියන 60ක් වීම ඊට හේතු ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා කියලා කියනවා. මූල්‍ය තත්ත්වයේ හේතුවෙන් ඉහළ ණය වාරික නැව් සමාගමද සිදු කරන ප්‍රමාද ගාස්තු සහ බැංකු පොලියද ඊට හේතු වන බව අමාත්‍යවරයා සඳහන් කරා කියලා තමයි කියන්නේ. අතිරික්ත සේවක සංඛ්‍යාව අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයන් 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25ක් වූ වැටුප් වර්ධක තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පැවැත්වීම සහ ඉහළ බෙදා හැරීම පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතු වී ඇති බවද ඔහු පෙන්වා දීලා තියෙනවා. එහෙමනම් ඉතින් මේවට ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුයි. දැනුත් ප්‍රමාද වැඩි. අමාත්‍යවරයා මේවා පිළිබඳව දන්නවා නම් ටීටර් පණිවිඩ වලින් කියනවාට අමතරව ඉක්මනින් කටයුතු කරවෙ නැත්නම් තවදුරටත් රටේ තත්ත්වය අගාධයටම තමයි ළඟ කරගන්න පුළුවන් කාරණා කීපයකුත් මෙතන තියෙනවා කියලා ඔබටත් දැනෙන්නේ නැති. මේ දේවල් පිළිබඳව හරි අවධානය යොමු කරනවා නම් හරි වටිනවා. ඖෂධ සංස්ථාව කෑවේ හිටපු සභාපතිද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 දෙසැම්බර් මාසයේ සිට 2021 නොවැම්බර් දක්වා සභාපති තනතුර දරූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකරගේ වසර දෙකමාරක පාලන කාලය තුළ සංස්ථාවට වැසී යන තත්ත්වයට පත් කරමින් පෞද්ගලිකත්වයට මුල් තැන දෙමින් ගෙන ගිය දූෂිත පාලනය ගැන වහම පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නයි සංස්ථාවේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරලා තියෙනවා කියලා කියනවා. මේ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව හිටපු සභාපතිවරයාට එරෙහිවයි ඒ විදිහට කාරණාවන් ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳට හෝ නරකට කරන දේ රනිල් කියයි. ජනාධිපතිවරයාගේ චාරිත්‍රකුත් එක්ක දවසේ මව්බිම පුවත්පත වාර්තා කරනවා. සමාවෙන්න මේ දවස්වල තිබෙන කාලගුණ දේශගුණ තත්ත්වات එක්ක කැස්සත් ටිකක් වැඩි වෙලා තියෙන්නේ. විදේශ නායකයෙහි මුලින්ම රටේ අවධානය යොමු කළ යුතු අතර ආසියානු කලාපයේ භූදේශපාලනයට හසු නොවි ගමන් කළ යුතු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. මුලින්ම මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කරගත යුතු වන අතර දෙවනුව වඩාත්මකවත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීම බවද ජනාධිපතිවරයා සඳහන් කරේ කියලා තමයි තොරතුරෙන් කියන්නේ. වාහන අංක තහඩු යතුරුපැදි පරිස්සම් කරගන්න පොලිසියෙන් අනතුරු ඇඟවීමක් තිබෙනවා කියලා මේ කියන්නේ. විශේෂයෙන්ම මේ වාහන අංක තහඩු සහ යතුරුපැදි හොරකම් කරන පිරිස මේවා අපරාධ සඳහා යොදා ගන්නවා කියලා තමයි පොලිස් ආරංචි මාර්ග විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ඒක නිසා ඔබේ වාහනයක් නැති වුණොත් එහෙම නැත්නම් අංක තහඩුවක් අස්ථානගත වීමක් සිදු වුණොත් නැතිවීමක් සිදු වුණොත් හොරකම් කිරීමක් සිදු වෙලා තිබුණොත් ඉතා ඉක්මනින් ළඟම පොලිසිය දැනුවත් කරන්න. මොකද ඒ වාහන අංක තහඩුවෙන් ඊළඟට අපරාධයක් කළොත් එහෙම සොයාගෙන එන්නේ ඔබව. ඒක නිසා පොලිසිය මේ අනතුර පිළිබඳව අනතුරු අඟවලා තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට අපිත් ඔබට මතක් කරනවා. විරෝධතාකරුවන් බයවත්දා රට පාලනය කරන්න බෑ කියලා අනුර කුමාර දිසානායක මහතා කරන ප්‍රකාශකුත් එක තවත් සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ මව්බිම පුවත්පත. එතකොට රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. ඒ අතර සර්වපාක්ෂික සාකච්ඡා සාර්ථකයි කියලායි කියන්නේ. සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපතිවරයා සමග පැවති පළමු සාකච්ඡාව සාර්ථක බව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.
මේ විදිහට තමයි ඔහුගේ අදහස් දැක්වීම මව්බිම පුවත්පත ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම දේශපාලනයේදී සදාකාලික සතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා කියනවනේ. ඉතින් ඒ කාරණාවත් එක්ක ඔන්න ඔහොම දේවල් තමයි වර්තමානයේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා බහ කරනකොට දේශපාලන කරලියෙන් අපිට ඇහෙන තොරතුරු බවට පත් වෙලා තියෙන්නේ. නුවරින් ඉස්සූ දරුවා මහගමින් හමු හැටි ඊයේ දවසේ පුවත්පත්වලත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබුණා. අදත් ඒ පිළිබඳව සවිස්තර වාර්තාවන් එක්ක තොරතුරු කියනවා. නුවර පෙරහැර අවස්ථාවේදී දෙමව්පියන් එක්ක හිටපු දරුවෙක්ව අතුරුදහන් වීම සම්බන්ධව දින දෙකක් පමණ ඔහු අතුරුදහන්ලා හිටිය කියලා තමයි කියවෙන්නේ. අවසානයේදී ඔහුව මහරගමින් තමයි හමු වෙලා තිබෙන්නේ දුම්රියේදී. විශේෂයෙන්ම මාධ්‍යවේදියෙකු පොලිසියට ලබා දුන්න තොරතුරක් අනුව මේ දරුවාව සැකකරුවාව අත්අඩංගුවට ගත්තා. දරුවත් සමග ඔහු දෙදෙනාම පොලිස් භාරයට ගත්තා කියන කාරණාව තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි මේ ලිපියෙනුත් කියන්නේ. ආණ්ඩුවයි අරගලකරුවෝයි අතර පාලමක්. මෙන්න තවත් කාරණාවක්. ආණ්ඩුව සහ අරගලකරුවන් අතර යම් සම්මුතියකට එන්නට එහෙම නැත්නම් මේ සමග සම්බන්ධතාවයක් ඇති කිරීමට කටයුතු කරනවා කියන කාරණාව ඒ අතරතුරේදී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඒත් එක්කම ජනාධිපතිවරයාත් එක්ක අනිකුත් බලධාරීන් එක්ක කරන සාකච්ඡාවන් පිළිබඳව වගේ තොරතුරු බොහොමයක් පහුගිය දවස් කිහිපෙත් අපිට වාර්තා වුණා මේ අලුත්ම තත්ත්වය. ඊට පස්සේ අපි යනවා ගෝල්පේස් භූමියට සහන කාලයක්. අදාළ නීති ප්‍රතිපාදන මත ලබන 10 වෙනිදා දිනට පසු කාලු මුද්‍ර අරගල භූමියේ සියලු අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජ්‍ය වැලකී සිටි බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හැමුවේ 5 වෙනිදා ප්‍රකාශ කර සිටියේ කියන කාරණාවයි මේ. ඒත් එක්කම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අරගල භූමියෙන් ඉවතට කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව නිල වශයෙන් ගවමුළු මුද්‍ර අරගල භූමියෙන් ඉවත් වීමට තීරණය කරලා තියෙනවායි කියන කාරණාව අද දවසේදී මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයක් විදිහට ඉදිරිපත් කරනවා. කිරි නිපැයුම පහළට, ප්‍රෝටීන් න්‍යූනතාවය ඉහළට. කිරි නිෂ්පාදන වල පහළ යාමක්, නිපැයුම් වල පහළ යාමකුත් එක්ක ප්‍රෝටීන් න්‍යූනතාවය ඉහළට ගිහිල්ලා තිබෙනවා කියන කාරණාවත් එක්ක මේ සිරස්තලේ කියන කොට දවසේදී මේ පුවත්පතෙත් ඇතුල් පිටුවල මේ පෝෂණය හා සම්බන්ධ කාරණා බොහොමයක් කතා බහ කරලා තියෙනවා. විශේෂ ලිපි අද දවසේ අඩංගු වෙලා තිබෙනවා සත්‍යන්ත පුවත්පත්වල. දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය මේ කාල සීමාවේදී ලැබෙනවා අඩුයි උඟක් තැන්වලදී කියලා අධික වියදමත් එක්ක මේ යන වියදම් එක දෙමව්පියන්ට යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් බොහොමයක් තිබෙනවා කියන කාරණාවත් එක්ක ඒ පිළිබඳවත් තොරතුරු කතා බහ කරලා තියෙනවා සත්‍යන්ත පුවත්පත්වල. කතරගම යන පාදයාත්‍රිකයින්ට ජනාධිපති දුන් තෑග්ග සියලුම පුවත්පත්වල ඉදිරිපත් කරනවා දවසේදී මේ සිරස්තලයත් එක්කත් කරුණු කාරණා. කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාදයාත්‍රාවෙන් පැමිණෙන පිරිසට පහසුකම් සැපයීම පිළිබඳව තමයි මේ කියන්නේ. අපි කලින් කතා කරා වගේ කිලෝමීටර් 90කට වැඩි ප්‍රමාණයක් දුරක් ඔවුන් පාගමනින් පැමිණෙනවා. මේ එනකොට ඔවුන්ට ඔකද සිට තමයි මේ ගමන ගොඩක් වෙලාවට පටන් ගන්න. කතරගම දක්වා ආරක්ෂාව සහ පහසුකම් සපයන්නට මුදල් වෙන් කිරීමක් සිදු වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව තමයි තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරතුර මෙන්න මෙහෙම කාරණාවකුත් තියෙනවා අද දවසේ මව්බිම පුවත්පතේ. හුදකලා කාන්තාවන් සොයාගෙන එන බිහිසුණු ඝාතකයන් ගැන රට කලඹන කතාවක්. පහුගිය දාත් එවැනි කාන්තාවක් මිය ගියා. නිවසක තනියම හිටපු කාන්තාවක් ගෙදර මංකොල්ල කන්න නැත්නම් මුදල් සොයා ගන්නට ආව. ඒ අවස්ථාවේදී සැකකරුවාව එහෙම නැත්නම් ඒ හොරකම සඳහා ආපු කෙනා දැක්ක නිසා ඒ මරණය සිදු කළා කියලා ඔහු පස්සේ පාපොච්චාරණය කළා තිබුණා. කොහොම නමුත් හුදකලාව ඉන්න කාන්තාවන් සොයාගෙන යන විහිතුණු ඝාතකයන් පිළිබඳව රටම කලබන තොරතුරක් තිබෙනවා කියලායි මව්බිම පුවත්පත මුල් පිටුවෙන් සඳහන් කරන්නේ. අද දවසේ මේ තිබෙන තොරතුරු අතර විශේෂ කාරණා කිහිපයකට අවධානය යොමු කරනකොට වෙඩි තියන්නවත් බැරි අලුත් තුවක්කුකාරයෙක් හයිරම් පෙන්නපු මුල්ලේරියාව ඝාතනය කියලා තොරතුරක් වාර්තා කරනවා. සුමුදු රුක්ෂාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දේශපාලඥයින්ගේ ඝාතනයටත් දැන් මේ අපරාධ කල්ලි යම් ආරම්භයක් අරගෙන තිබෙනවා වගේ කතාවක් අද දවසේ පුවත්පත්වල සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මේ ලිපියත් ඉදිරිපත් කරන්නේ. මුල් වතාවේ මිස් ෆයර් වෙනවා. දෙවෙනි ෂොට් එක වදින්නේ ගේට්ටුවට. තුන්වෙනි එකත් පැත්තකට යනවා. හතරවෙනි පාර ෂොට් 3ක් ගහනවා කියලා තමයි
උපුටා දැක්වීම් කිහිපයක තිබෙන්නේ. මේ පිළිබඳව පොලිසියේ අදහස් දැක්වීම් සහ ඒ මරණය පිළිබඳව ඝාතනය පිළිබඳව තොරතුරු සමග කරපු සකස් කරපු ලිපියක් තමයි අද දවසේ මව්බිම පුවත්පත ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරතුර ත්‍රිවිධ හමුදාවේ වැඩිම වාර ගණනක් ලේ දන් දුන් හමුදා නිලධාරියා මව්බිමට කියන කතාව. කොහොමපුරු ලිපියක් මේ පසුගිය කොවිඩ් සමයේ වැඩිම අවස්ථා ගන්නකදී රුධිරය ලබා දුන් පුද්ගලයා බවටත් ඔහු පත් වෙලා තිබෙනවා. මේ කිසිම දෙයක් ජනප්‍රියත්වයේ බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කරනවා. මේ මානුෂික හමුදාවක් විදිහට හඳුන්වන ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරි මහත්මයෙක් සියලුම සමාජිකයන් අතරින් ත්‍රිවිධ හමුදාවේ ඉන්න සමාජිකයන් අතරිනුත් වැඩිම වාර ගණනාවක් ලේ ලබා දුන්න පුද්ගලයා විදිහට තමයි එතුමාව හඳුන්වන්නේ. මේ විදිහට ඉතාමත් සුවිශේෂී පින්කමක් කරපු කෙනෙක් විදිහට තමන්ගේ ලේ දන් දීලා හඳුන්වා දෙන හමුදා නිලධාරියෙක් පිළිබඳව දවසේදී විශේෂ ලිපියක් සකස් කරලා තිබෙනවා මව්බිම පුවත්පතේ ඇතුලේ. ඒ කරුණු කාරණාත් එක්ක ගෑස් පෝලිම් අවසන් කළ කවුරුත් නොදන්න දින 22ක මෙහෙයුම. ඔව් දැන් ගෑස් ප්‍රශ්නය පෝලිම් ප්‍රශ්නය මගේ හැරිලා තිබෙනවා. ඒක නිසා ඒ කටයුත්ත කොහොමද කරේ කියන කාරණාව අද දවසේදී මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවක සඳහන් කරන මේ ලිපිය තුළ සඳහන් කරලා තිබෙනවා. කොහොමද මේ 2022 පෙබරවාරි 28 වෙන දවස වෙනකොට මේ ප්‍රශ්නකාරී තත්වයෙන් අත්මිදෙන්නට මොනවද කරේ කියන කාරණාවල විශේෂයෙන්ම විශේෂ තැන් තෝරාගෙන පොලිසියේ එහෙම සහභාගීත්වයක් කරගෙන විශේෂයෙන්ම ක්‍රීඩා භූමි වගේ තැන් තෝරාගෙන කෙලින්ම මේ ගෑස් ටැංකි ගෙනාපු රථ වාහන වලින්ම ඒව බෙදා හැරීමේ කටයුතු සිදු කරලා විවිධ කාරණා බොහොමයක් සිද්ධ කරා මේ වෙනුවෙන්. ඉතින් ඒ කටයුත්ත කොහොමද කරේ කියන එක තමයි අද දවසේදී මේ විශේෂ ලිපියෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. හොඳයි, ඔය අතරතුරේදී අපි යන්න සූදානම් වෙනවා තවත් පුවත්පතකට. ඒ තමයි ඉරිදා ලංකාදීපය. ලංකාදීප පුවත්පතේ අද දවසේ තිබෙන ප්‍රධාන සිරස්තල මොනවද කියලා අපි බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ඉදිරියේදී පිටුවීමට යෝජිත සර්වපක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සර්වපක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වී එහි වගකීම් බාරගත යුතු යන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව සිටින බවද එම ආරංචි මාර්ග වලින් ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඔන්න හිටපු ජනාධිපතිවරයා පිළිබඳවයි ඊළඟ සිරස්තල ඉදිරිපත් කරන්නේ ලංකාදීපය. තවත් දින 14ක් හිටපු ජනපති සිංගප්පූරුවේ 11 වෙනිදා ලංකාවට එන ගමන කල්යයි කියලා තමයි කියන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙනවා. සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන 11 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිතව හිටියයි කියලා තමයි කියන්නේ. නමුත් ඒ දිනයක් දැන් කල් යනවා කියලා තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. මන්ත්‍රීවරු හිඟතෙල් සල්ලිත් ඉල්ලති. කතානායක බෑ කියයි. සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි කිරීමෙන් පසු සමහර මන්ත්‍රීවරුන් මාස කිහිපයක හිඟ ඉන්ධන දීමනාව ලබා ගැනීමටද ඉල්ලුම් කර ඇතැයි වාර්තාවේ. ඒත් කතානායකවරයා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත කියලා තමයි කියන්නේ. ඇඳුම් ඇඳගෙනද දන්නේ මේ ඉල්ලන්නේ නේද? පොඩ්ඩක් හිතලා බලන්න ඕන ඒ ගැන. මැති සභයේ ලොකු කමිටු කිහිපයක මුල් පුටු ගැලවේ. තේරීම් කාරක සභාව පිටුවීම 9 වෙනිදා වාර අවසන් කිරීම සමග අවහිසු පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව කෝප් සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක මුල් පුටු ඉදිරියේදී විනාශ වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වෙනවා කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. රජයේ කුලියටගත් වාහන 250කට දිව්වේ නැතත් මාසික කුලිය ගෙවලා රාජ්‍ය ආයතනවල කුලී පදනම මත ලබාගෙන ඇති වාහන 250ක පමණ සංඛ්‍යාවක් ඉන්ධන නොමැතිව දහවණය නොකර ගාල් කර තිබුණත් මාසිකව කුලිය ගෙවන බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. මේවා ඉතින් පොඩි පොඩි ගණන් වලට ගන්නේවත් නෙවෙයිනේ. කොහොම නමුත් එහෙම ගත්තත් ඉන්ධන නිසා දුවන්නේ නැතුව ගාල් කරලා තිබ්බත් ඒවට ගෙවීම් සිද්ධ කරලා තියෙනවා. මේවා ඉතින් ගෙවල් වලින් ගෙනල්ලා ගෙවනවා නෙවෙයිනේ. අපේ මුදල් මහ ජනතාවගේ සල්ලි වලින් තමයි මේ කටයුතු ටික සිද්ධ වෙන්නේ. සර්වපක්ෂික ආණ්ඩුවේ ඇමති පුටු වලට ලොකු පොරයක් පොහොට්ටු පිරිසක් ඇමති දුර ගන්න වෙන මාර්ගයක.
සොරපාක්ෂික ආණ්ඩුවේ ඇමති පුටුවල ලොකු පොරයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතු දේශපාලන පක්ෂ කිහිපයක්ම තම පක්ෂ වලට ලැබිය යුතු ඇමති දූර ප්‍රමාණය සම්බන්ධයෙන් රජයට කරුණු පෙන්වලා දීලා තියෙනවා කියලාත් කියනවා. කොහොම හරි Tamanගේ පක්ෂයට වැඩිපුර පුටු ටිකක් ගන්න තමයි උත්සාහ කරන්නේ කවුරුත්. අඩු ආදායම් ලාභීන්ට විදුලි බිලේ සහනයක් නැහැ. ඇමතිවරුන්ට හිඟ තෙල් වලටත් සල්ලි ඉල්ලනකොට ආණ්ඩුවේ අඩු ආදායම් ලාභීන්ට විදුලි බිලේ කිසිම සහනයකුත් නැහැ කියලා තමයි මේ කියන්නේ. මහා භාණ්ඩාගාරය තමයි මේ විදිහට දැනුම් දෙන්නේ. විදුලි පරිභෝජන කරනු ලබන අඩු ආදායම් ලාභීන් සඳහා සහන කස්ක්‍රමයක් ලබා දිය නොහැකි බව මහා භාණ්ඩාගාරය මගින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දීමක් කරලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. සජ්ජබේ පිරිසකටත් ඇමති දූර සමග ජන බලවේගයේ മന്ത്രിවරුන් පිරිසක් ඉදිරියේදී පිටවන සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා මේ ප්‍රවෘත්තියෙන් කියනවා. අවුරුදු 3ටම නොරොච්චෝලයට ගල් ලඟුරු ගෙනාවාට ඉංජිනේරු විරෝධය. ගල් ලඟුරු ගේනවටත් ඉංජිනේරු විරෝධයක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. නොරොච්චෝල බලාගාරවලට අවශ්‍ය ගල් ලඟුරු වර්ෂයකට වරක් ලබා ගැනීම මෙතෙක් සිදුවත් බරපතල මුදල් අර්බුදයක් පදින මේ අවස්ථාවේදී වසර 3කට අවශ්‍ය ගල් ලඟුරු ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට බලධාරීන් පියවරගෙන ඇත කියලා තමයි කියන්නේ. මේකට ඉංජිනේරුවරුන්ගේ විරෝධතාවයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ තමයි අද දවසේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු. අතරතුර IMF පිළිබඳවත් විශේෂ ලිපියක් වාර්තා වෙනවා. IMF සහාය තවත් ඈතද ලංකාවේ ආර්ථිකය දැඩි කුණාටුවකට හසු වී තිබේ. ඒ කුණාටුව විනාශයේ ප්‍රතිවිපාක අද අපි මුහුණ දෙමින් සිටින්නමු. ඇති වී හැකි තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ විශේෂඥයින් විවිධ අනතුරුන් ගෙවීම් අංගවල තිබෙනවා කියලා මේ සඳහන් කරනවා. කොහොම නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තගෙන හැර දක්වන ආකාරයට විදේශ මුදල් සංචිතය ශුන්‍යයකට ළමා වෙමින් තියෙනවා කියලා මේ ලිපියේදී ප්‍රකාශ වෙනවා. එදිනෙදා අවශ්‍ය ආනයන කටයුතු කර ගැනීමට තරම් ඩොලර් රටට නැතිව බව මෙයින් කියවෙන කතාව කියලා තමයි මේ ලිපිය තුල ආරම්භය සම්පූර්ණ කරන්නේ. ඒ අතරතුරේදී තවමත් IMF එක විවිධ දේවල් මේ ණය ලබා දීම පිළිබඳව ඉල්ලීම් කරනවා. ඉතින් ඒවා පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කරමින් යනවා කියන එක තමයි දැනට කියවෙන්නේ. කොහොම නමුත් IMF සහාය තවත් ඈතද කියලා තමයි අපිටත් අහන්න තියෙන්නේ. කොළඹ 7 අවන්හලේ කෝටි 16 මැණික් කොල්ලය. කොළඹ 7 පිහිටි චීන අවන්හලක කෝටි 10ක මැණික් තිබෙන්නට පුළුවන්ද? එහෙම තිබුණායි කිව්වොත් කිසියෙක් පිළිගන්න ඉඩ තිබේ. චීන අවන්හලකට මැණික් සමග තිබෙන සම්බන්ධය මොකක්ද? මෙතන හොර ජාවාරමක් කරනවාද? චයිනීස් රෙස්ටොරන්ට් කියලා නම තිබුණාට ඒක වෙන ජාවාරමක් කරපු තරක් වෙන්න බැරිද? එවැනි බොහෝ ප්‍රශ්න මේ පුවතත් එක්ක කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කියලා තමයි ලිපිය ආරම්භ කරන්නේ. ඒ අනුව මේ කොල්ලේ ලබාගත් මැණික් කොළඹ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා මහතා ඇතුළු විමර්ශනය සිදු කරපු සංවිධානාත්මක අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසගේ ඡායාරූපිකුත් එක්ක මේ කාරණාව පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. වටිනා මැණික් කොල්ලයක් පිළිබඳව. ඇතුල් පිටුවලට යනකොට දේශපාලන තිරෙන් එහා තිරේ පිටුපස කාරණාත් අද දවසේදීත් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. මන්ත්‍රීන් හමු වෙන්න ජනපති මේසෙන් මේසට යයි සර්වපාක්ෂික ආණ්ඩුව පවත්වන්නට කටයුතු කිරීම හා සම්බන්ධ කාරණාත් එක්ක මේ ලිපිය වැඩි ප්‍රමාණයක් ඉඩක් වෙන් කරලා තිබෙනවා. ජනපති මන්ත්‍රීන් හමු වෙන්න මේසෙන් මේසට යයි අලස් චමල් පැටලෙනවා කියලා කියනවා. ඒ අවස්ථාවේදී ජනපතිගේ ලිපියට සජිත්ගෙන් පිළිතුරු ලබා දීලා තිබෙනවා. වැඩි කල ඉන්ධන දීපනාව නොගන්න ජවිපේ තීරණය කළා තියෙනවා. ඒ ජාපනීය යෝජනායකයාට මහනුවරිනුත් ඉල්ලීමක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී දේශපාලන කරලියේ සිදුවීම් එකතු කරපු ලිපිය තුළ තොරතුරු වාර්තා වෙන්නේ. RMV දත්ත ICTA හොරාගෙන QR එකට මුවාවි දත්ත සොරාගෙන QR එකත් හරහාත් ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති කරනවා. ඒකෙත් දත්ත හොරකම් කරලා දැන් හොරකම් කරනවා කියන එක නිකන් පොඩි වෙනම පැත්තකට ගිහිල්ලාද කියලා හිතනවා මේවා දකිනකොට. ඒ අනුව මේ ලිපිය තුල සඳහන් වෙනවා රහස්‍ය දත්ත තුන්වැනි පාර්ශ්වයකට දීලා යුද්ධ කාලයේ පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ගේ තොරතුරු ගත්තේ මේ දත්ත වලින්.
එම දත්ත Amazon එකේ හොට්ස් කරලා තියෙනවා කියලා කියනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට හොරෙන් රිංගලා කියලා සඳහන් වෙනවා. මිලියන 10කගේ පුද්ගලික දත්ත ICT එක ළඟ තියෙනවා කියලා සඳහන් කරනවා. වාහනේ විස්තර, ගහන තෙල් වර්ගයේ ඉන්ධන තන ආදී පුද්ගල තොරතුරු පිටට ගිහිල්ලා කියලා තමයි මේන් කියවෙන්නේ. ඉතින් දත්ත කියලා කියන්නේත් මේ වෙනකොට ලෝකයේ බොහොම වටිනාකමක් තියෙන දෙයක්. ඒත් එක්කම දත්ත වලට හොඳ මිලක් තියෙනවා වගේම එයින් කරන්න පුළුවන් වැඩ කටයුතුත් බොහොමයක් තියෙනවා. ඉතින් ඒවා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. නිකන් මේ දත්ත කියලා හැමදේ පිළිබඳවම උනාට පස්සේ නිකන් කියලා වැඩක් නැහැ. මොකද ඒවා පිළිබඳව වැටබැඳීමක් කළේ නැත්නම් එහෙම අනාගතයට රටක් විදිහට අපිට මුහුණ පාන්න සිදුවෙන කාරණාවල් මේ දකින අල්ලන්න පුළුවන් සිදුවීම් වලින් එහා ගියපු බරපතල කාරණාවන් බවට පත් වෙන්න පුළුවන්. අපි යනවා දැන් දිවයින ඉරිදා සංග්‍රහයට අවධානය යොමු කරන්නට. විසිර වූ පළාත් සභා මුදල් ගිලී චක්‍රයකන නොතකා හැරලා කියලා පළාත් සභා සියල්ල විසිරුවා හැර වසර 3කට ආසන කාලයක් ගෙවී ඇතත් ඒවායි ප්‍රධාන නිලධාරීන් වියදම් සීමා කිරීමට නිකුත් කර ඇති රජයේ චක්‍රලේඛන නොතකා හැරීමෙන් විවිධ ව්‍යාපෘති සහ වැඩමුළු ආදී සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරලා ඇතයි රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද විගණනයේදී හෙළි වෙලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. විසිර වූ පළාත් සභා මුදල් ගිලී චක්‍රලේඛන නොතකා හැරලා කියලා තමයි සිරස්තලයේ සඳහන් කරන්නේ. ඒ අතරතුරේදී කතරගම පෙරහැරට පාද යාත්‍රාවෙන් එන බැතිමතුන්ට පහසුකම් සලසනවා කියන කාරණාව ජනාධිපතිවරයා විසින් අද සිරස්තලයක් විදිහට දිවයින වාර්තා කරනකොට ගෑස් මිල හෙට සිට 15ට ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට 5ට දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කරා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. ගෝඨාභය එන දවස් හරියටම කිව්වේ නෑ. එයා ගියේ චෙක්අප් එකකට. මයින්ද මහතා දිවයිනට එහෙම කිව්වයි කියලා කියනවා. මේකට ඉතින් කොහොම hina වෙන්නද කියලා තමයි හිතා ගන්න බැරි නේද? ඇන්ටිජන් PCR වැට කොට උඩ වැඩ ටික කොට උඩ ගිහිල්ලා කියලා තමයි කියන්නේ. ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටල් වල තියෙන හිගය පිළිබඳවයි මේ කතා බහ කරන්නේ. පොහොර පාඩුව කෝටි 5 පණී විගණනයෙන් හෙළි වෙයි. පොහොර වලින් වෙච්ච පාඩුව කෝටි 5ක් පැනලා කියලා තමයි විගණනයකින් හෙළි වෙලා තියෙන්නේ. නොරොච්චෝලේ අලුත් වැඩියාව ලබන වසරට කල්යයි. බලන්නකො ඉතින් ඒකෙත් වැඩේ කියන්නේ නොරොච්චෝලේත් හැමදාම අලුත් වැඩියාවල් ගැන කතා කරනවා. ඒකේ අලුත් වැඩියාවක් දැන් ලබන වසරටම කල් ගිහිල්ලා කියලා තමයි කියන්නේ. බාලගිරි දෝෂයේ අද නෙමෙයි හෙට කිව්වට නොරොච්චෝලිය අලුත් වැඩියාව ඒකේ ප්‍රශ්න හෙට නෙමෙයි ලබන අවුරුද්ද කරා තමයි ඔන්න කල් ගිහිල්ලා තියෙන්නේ. ඉඩම් කොට කිරීමේ සමාගමේ ලන්සු ජිල් මාට් එක ගැන හාහුවක් නැහැ. තවත් කෙටි සිරස්තලයක්. මාධ්‍යවේදීන් ඝාතන සිද්ධියට නෙදර්ලන්ත අධිකරණයේදී පසුගිය රජය වැරදිකරු වෙයි කියලා සඳහනක් තිබෙනවා. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලට නැවත ආයුධම් කරන්න 10 වෙනිදා තෙක් කල් දෙනවා කියලත් තොරතුරු වාර්තා කරනවා. ඊයේ දවසෙත් පොත්පත් ගණනාවකදී අපි මේ පිළිවෙල තොරතුරු ඔබට කිව්වා. විශේෂයෙන්ම උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලට නැවත ආයුධම් කරන්න කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් 10 වෙනිදා දක්වා කල් දීලා තියෙනවා. ඉතින් ඊට කලින් ඉතා ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලලා කටයුතු ටික ලෑස්ති කරගන්නව නම් වටි. දරුවන්ටයි මේ මතක් කිරීම. මර්ධනයට එරෙහිව අනිද්දා රට පුරා විරෝධතා කියලා වසන්ත සමරසිංහ කියනවා කියලා අද දවසේදී චමින්ද සිල්වා වාර්තා කරනවා දිවයින පුවත්පතට. ETF ලොක්කා ගැන පරීක්ෂණයක් කරන්න වෘත්තීය සමිති අගමැතිගෙන් ඉල්ලයි. ලබන සතියේ පාසල් පැවැත්වෙන විදිහේ වෙනසක් තියෙනවා කියලා දවසේ විශේෂ ලිපියකුත් එකතු කරලා තිබෙනවා. දිවයින ඉරිදා පුවත්පත ඉරිදා සංග්‍රහය. බහුපක්ෂ ආණ්ඩුවක් බහුතරයකගේ එකකතාවය ලැබෙයි. බහුතරයක එකතාවය ලැබිලලු බහුපක්ෂ ආණ්ඩුවක් සකස් කරන්නට. ඒ විදිහට අපි දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනකොට අපි යනවා ඇතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. ගෑස් වල ගෑස් වාෂ්ප කරන ආණ්ඩුවේ මෙහෙයුම කියලා තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් ඔක්තෝබර් අවසානයේ තෙක් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඩොලර් මිලියන 22ක අමතර මුදල් මහා භාණ්ඩාගාරයට අවදානමක් අරගෙන තමයි අත ගැහුවේ කියලා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියන අදහස් දෙකකිනුත් එක්කයි මේ ලිපිය ඒ විදිහට සකස් කරලා තියෙන්නේ. ඔය විදිහට කියනකොට අපි ලෑස්ති වෙනවා. තවත් අපිට තියෙන පුංචි කාල සීමාවක් විනාඩි කිහිපයක් පමණයි තියෙන්නේ. ඒක නිසා ඉතා ඉක්මනින් තවත් විශේෂ කාරණා කිහිපයකට අපි
යන්න තමයි සූදානම් වෙන්නේ. ඒ අතරතුරේදී අද දවසේ තිබෙන කාටූන් සහ කවි පන්ති කීපයකටත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. හිටවන කවිය තියෙනවා අද දවසේදී දිවයින පුවත්පතේ. මෛත්‍රී ඩලස් ජනපතිව හමු වෙති සාකච්ඡාවලට සජිත් ලත් ඉඟි දෙති. සර්වපාක්ෂික මැතිවරුන් නැලවෙති මහ ජනතාව දුක් විඳ විඳා ලෙව කති. මහ ජනතාවට ලෙව කන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කන්න නම් ඉඩකඩක් හුඟක් තැන්වලදී ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ වර්තමාන තත්ත්වයත් එක්ක. ඇත්ත පුවත්පතත් දවසේ අපිට ලැබිලා තිබෙනවා පෞද්ගලීකරණය යලිත් කරලියට කියලා විශේෂ සිරස්තලයක් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි පවතින ආර්ථික අර්බුදයේ දඩවීමා කොට රාජ්‍ය ව්‍යවසායකයන් රසක් ප්‍රතිසංවිධානය කරන මුවාවෙන් යලි පෞද්ගලීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට සූදානම් බව ඇත්තට වාර්තා වුණා කියලා ඇත්ත පුවත්පත තොරතුරු කියනවා. අපි යන්න සූදානම් වෙනවා ඇතුළ කොතොරතුරු වලට ඔබට කියන්නට විශේෂයෙන්ම දේශපාලනය හා සම්බන්ධ කාරණා ඉතින් මේ පුවත්පත් තුළ සමස්තයක් විදිහටම තිබෙන්නේ. ඒ අතරතුර විශේෂ ලිපියක් තිබෙනවා වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා ලියනවා පාලකවරු හා පාලක හොරු කියන තේමාවත් එක්ක කතා කරන්න ඕන මාතෘකාවක් සමගි පෙරමුණ රජයක හිත කැමැති මතක කියලා මෙන්න මේ ලිපිය ඉදිරිපත් කරලා තිබෙනවා දවසේදී ශ්‍රීමාව වණ්ඩාරණ කැමැතිගේ ඡායාරූපිකුත් එක්ක මේ තොරතුරයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරතුර පඳුරට නොව හාවාටම කවියත් ඉදිරිපත් වෙනවා ඒ පිටේම පොහොට්ටුවේ ලොක්කෝ එලිපිට පැටලෙති. ඒක තමයි ප්‍රවෘත්තිය. එක් පිලි සිදුවන්නේම නිල බලතල ගැන ඇතුව සිතක් දැක්විලි බලයද ඇති විට ගන්නෙත් හරි නොවන අතක් වැස්සිලි වදන් අදටත් පෙරලාගෙන පරණ පොතක් හැප්පිලි නම් අඩුවක් නෑ නැත්තේ ඉන් රටට සෙතක්. ඒ විදිහට තමයි පඳුරට නොව ආවාට ඉදලා තියෙන්නේ. අපි ඉරිදා ලංකාදීපයටයි දැන් අවධානය යොමු කරන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස් කාටූන් එක තියෙනවා. ඔන්න පොඩි පුතාට ලංකෝනිස් කියලා දෙනවා කතන්දර. ඉතින් ඒ ගිරා පැටවුන් දෙන්නාගෙන් එක පැටියෙක් විසි වෙලා ගිහිල්ලා ඒ කැලෑවේ හොරු රංචුවක් වාසය කරපු තැනට වැටුණා. ඒ කිව්වේ අපේ රටේ වගේ පාර්ලිමේන්තුවක් ඒ කැලෑවේ ඇතුලේ තිබුණාද සීයේ කියලා තමයි මුනුරා අහන්නේ. කැලෑවේ හොරු රංචුවක් වාසය කරපු තැනකට වැටුණයි කියලා කියනකොට අහනවා අපේ රටේ වගේ පාර්ලිමේන්තුවක් තිබ්බද ඒ කැලෑව මැද්දේ කියලා තමයි අහන්නේ. අපි යනවා දවසේ පද 4ට මව්බිම පුවත්පතේ. ගමක් දුටිමි එය ගෝටාගෝ ගමය දැන්නෙහි දැකපු සැන කෙලි ගිනි කෙලි නිමය බිම සිටි අය උඩය උඩ සිටි අය බිමය තවමත් එසේමය වෙනසක් පැතු ක්‍රමයේ නම් වෙනසක් වෙලා නැහැ. සිස්ටම් චේන්ජ් කියලා කතා කරාට මොනවද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නය තමයි දැන් අපිට තියෙන්නේ. ඒ අතර තවත් කාටූන් එකක් තියෙනවා MD වීරරත්නගේ. මෙතන ඉන්නවා මේ පුරවැසියා සහ වර්තමාන ජනාධිපතිවරයාගේ ඡායාරූපය මේ රූපයක් තමයි ඇඳලා තියෙන්නේ. ඉදිරි අවුරුදු දෙකේ මොකක් බුද්ධ සර් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන සාකච්ඡා කරන්න කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. සාකච්ඡා විතරද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඉතින් ඒක එහෙම කියනකොට මේ සාකච්ඡා විතරයි ඒ වගේම ඉදිරි මාස දෙක ටිකක් බරපතලයි කියලා කියනවා. එහෙම දේවල් ඉතින් අපිට අහන්න තියෙනවා. හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක තියෙනවා සත්‍ය කරුණ පුවත්පතේ. අමරවීර යලකන්නේ වීමලදී ගන්න මිල නියම කරලා ඩඩ්ලි මිල නියම කරන්නේ කවද්ද දන්නේ නැහැ කියලා තමයි අහන්නේ. කවුරු තීරණය කරත් අවසානයේදී ඩඩ්ලි මහත්තයා නියම කරන විදිහට තමයි හාල් ටික ගන්න වෙන්නේ නේද? එදා ඉඳන් උනේ එහෙම තමයි. ඉස්සරහටවත් වෙනසක් වේද කියලා බලමු. සිළුමිණ පුවත්පතේ අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ සිම්පල් මෑන් අරගලය මාරයි සාදය හමාරයි අලු යට ගිනිත් නිවේයිද බොස් කියලා අහනවා. ඔන්න අරගලය මාරයි සාදයත් හමාරයි අපිට කාලයත් හමාරයි
අදට. ඒක නිසා අපි අදට සමු ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හෙටත් උදෑසන 6:30ට අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින්. සතියන්තයේ ඉරිදා දවස බොම යහපත්ව ගත කරන්නට මානසික සුවයෙන් ශාරීරික සුවයෙන් කටයුතු කරන්න. පොඩ්ඩක් වටපිටාව ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද ඩෙන්ගු ටිකක් වැඩිපුර මේ දවස්වල ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. ඒක නිසා වටපිටාව සුද්ධ කරගන්න. කොවිඩ් තත්ත්වයක් ඉතින් බරපතලයිනේ. ඒක නිසා එළියට බහිනකොට මාස්ක් එක අරගෙන යන්න, දුරස්ථතාවයේ තියාගන්න, අත් පිරිසුදු කරගන්න. ඔය කියන කාරණා ටිකත් මතක් කරගෙනම අපි සමු ගන්නයි ලෑස්ති වෙන්නේ. හෙට උදෑසන 6 මාට ආයෙත් මුණ ගැහමු. හැමෝටම ජයග්‍රාහී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.